මේ රට ආදිමත් කාලයේ ඉඳලා මේ රට රකින්න ආරක්ෂා වෙන්නේ සාම්ප්‍රදායිකව ගත්තොත් නිමි ගෝයමයි පහසිවයි කියන වචන තුන. තාමත් අදටත් හෙටට ඒ කරුණ ඒ පදනම කිසිම ඒ පදනමේ ඉඳලා තමයි මේ සියලු වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙහෙම ජීවත් වෙන අතර අපි ඉස්කෝලේ යනවා, විශ්වවිද්‍යාලය යනවා, සමාජයට යනවා, විවිධ දේශන වලට සම්බන්ධ වෙනවා, විවිධ දේවල් දකින්න අස්පනා පිට දකින්න පුළුවන්. නමුත් මේ යම් සිදුවීම් වල යම් දේවල් වල ප්‍රශ්න මතුවුණා, ප්‍රශ්න කරන්න සිද්ධ වුණා, යම් දේවල් වෙනස්. දැන් මේ අතරතුර තමයි මා විසින් මේ පුංචි ග්‍රන්ථය රචනා කරන්න හේතුව ජලිත මහත්මයා ප්‍රකාශ කළා වගේ කුමන ලේඛනයක කුමන පුස්කොළ පොතක කුමන සෙල්ලිපියක සඳහන් වුණත් අවසානට නවතින්න වෙන්නේ අපිට ත්‍රිපිටකය. මේක තමයි ලෝක ඉතිහාසයේ තියෙන අති පෞරාණික සාක්ෂි ලංකාවේ. මේ පොතෙන් මම විස්මත කරලා දෙන්නන්නේ ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 25ක් තියෙනවා. ඒ 25න් යම් කොටස් ආගෙන තමයි මේක මම සම්පාදනය කළේ. ත්‍රිපිටක බුද්ධ ජයන්තියේ තිබෙන සූත්‍ර දේශනාවල කොටස් ඒ ආකාරයෙන්ම ප්‍රේස් කරලා තියෙනවා. මම කියලා නෙමෙයි ඒ ආකාරයටම අරගෙන තියෙනවා යම් කොටස්. මේ සූත්‍ර දේශනාවල මම අපි පහුගිය කාලේ විශාල සූත්‍ර දේශනා ත්‍රිපිටකය පරිශීලනය කළා. පරිශීලනය කරන්න ලේසි ඉන්ටර්නෙට් එකෙන් පරිශීලනය කරන්න පිටක.lk කියලා ගම ගත්තාම ත්‍රිපිටකයම අපිට ගන්න පුළුවන් බලන්න. ඉතින් එක කරුණක් දැක්කම මොකද දැන් මේ බුදුහාමුදුරුවෝ කාටද බණ කිව්වේ? කාටද ධර්ම දේශනා කළේ? බුදුහාමුදුරුවෝගේ බණහම මිනිස්සු කොහෙද? සාම්ප්‍රදායිකව මහා භාරතේ. නමුත් මේ ත්‍රිපිටකය පරිහරණය කරපුවා ත්‍රිපිටකේ පරිහරණය කරපුවා මුළු ත්‍රිපිටකයේ පුරාම ඉන්නේ බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ එක්කෝ යකේ නැත්තම් නාගයෙක් නැත්තම් දෙවියෙක් බ්‍රාහ්මණයෙක් ගාන්ධාරයෙක් කුම්භාණ්ඩයෙක් මෙන්න මේ හිමනම් ඉන්පස්සේ සොයා බලලා මේ ජනතාව කොහෙද හිටියේ ත්‍රිපිටක සූත්‍ර දේශනා සියල්ලම ඉන්නේ මේ පිරිස නම් මේ සියල්ල ඉතිහාසයේ සොයද්දී මේ සියලුම ජනතාව ඉන්නේ මේ හෙළබිමේ මේ අපේ රටේ මහා භාරතේ එක යකෙක් නැහැ, එක නාගයෙක් නැහැ, එක කුම්භාණ්ඩයෙක් නැහැ, එක දෙවියෙක් නැහැ. හැබැයි බ්‍රාහ්මණයෝ අපේ ලංකාවේ හිටියාය, මහා භාරතයේ හිටියා. බ්‍රාහ්මණ ගම්මානත් දුන අපේ රටේ. ඉවක් කියන බමුණුකම තිබුණා. රාජ්‍ය පුරෝහිතයෝ හිටියා අපේ රටේ. බ්‍රාහ්මණයෝ ඒ හැරුණකොට ලෝකෙ කිසිම රටක නැහැ අපේ රටේ හිටිය ජනතාව. එහෙමනම් පොඩි ගැටලුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ වෙනත් රටකින් ඇවිල්ලා මෙහෙට බණ කියලා ආයේ කියාද? එහෙම නැත්නම් මේ රටේ ඉඳගෙන මේ පිස්සුන්ට බණ කිව්වද? මම නෙමෙයි සාක්ෂිය ත්‍රිපිටකය. මගේ කිසිම අදහසක් නැහැ, මතයක් නැහැ, යෝජනාවක් නැහැ. මේක තමයි සාක්ෂිය. ඒක මේ උන්වහන්සේලාට මේ පරිහරණය කරන්න ලබා දෙනවා. මේ සූත්‍ර 25ට අමතරව තවත් ත්‍රිපිටකය ඕනෑම තැනක පෙළලන්න 80 මහා ශ්‍රාවකයන්ගෙන් සමන්විත සීල භික්ෂු කරකවල යක්ක නාග දේව කුම්භාණ්ඩ ගාන්ධාර බ්‍රාහ්මණ මෙන්න මේ අයගෙන් සතුටුලා සිවණක් පිස් මේ අය හිටිය අපේ රට. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මා මේ පොතෙන් මතු කරලා දක්වනවා. පළමු ඉතිහාසය තුල ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ බුදුන් ධර්මාන කාලේ ජීවමාන කාලේ අපි අහලා තියෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ අපි හදාරන්නේ මේ රටේ හිටියේ යක්කු තල දෙකේ මිනිමස් කන නොදියුණු ජාතිය වල්ලදුණු ජාතිය තිරිසන් සත්තු වගේ මිනිමස් කන ජාතිය ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හිටියේ. පස්සේ හරියට කියලා මට පෙරදින විශ්වවිද්‍යාලයෙන් ඉතා දුර්ලභ පොතක් සොයාගන්න ලැබුණා. History of Ceylon for Schools
මේක දීලා තියෙන්නේ 1900 එල්ලි බ්ලිස් කියන සුදු ජාතික මහත්තයා. මේ පොතේ තමයි ලංකා ඉතිහාසයට ලංකාවට සුදු අධිරාජ්‍යවාදීන් ඉස්කෝලවලට උගන්වන්න සිලබස් එක හදපු. මේ තමයි සිලබස් එක. මේක ලිලි එල්ලි බ්ලිස්. මෙහි 81 වෙනි පිටියේ සඳහන් කරනවා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ අපේ රට පිළිබඳව. අපේ රටේ the 6th century Ceylon, the eastern sea is the center of a very large trade. නැගෙනහිර මුහුද ලෝකේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය. මේ අපි ඉගෙනගෙන තියෙන අපේ රටේ මිනිමස් කරන නුඹිනු ජාතියක් සිටියායයි කියන කාලෙ තුල අපේ රටේ ඊපස්සේ යට සඳහන් වෙනවා in the 6th and 8th centuries there were frequent embassies to China from Ceylon. හයවෙනි සියවසේ බුදුහාමුදුරන්ගේ කාලේ අපේ රටේ තානාපති සම්බන්ධකම් තිබිලා තියෙනවා චීනෙත් එක්ක. එන්නම් දේශී පාසලකට නෙමෙයි. තවත් මෙන්න මේ නිසා සොයන්නට සිද්ධ වුණා ඉතිහාස ගවේෂණය කරන වසර දෙකක් මුළුල්ලේ ඉතිහාස ගවේෂණයකට යෙදෙනවා මේ ඉතිහාස වෘත්තිය තාමත්. දැන් නිකමඩේතෝ සංගණිතාකරණයෙන් පස්සේ තමයි අපේ ශ්‍රේණි 18ක් කුල ඇවිල්ලා සියලුම දේවල් මේ රට පෝෂණය. අක්ෂර කලාව, කලා ශිල්ප, තොකට විවිධ දේවල්. මොකද රාජ්‍ය පරපුර විජයකින් ආරම්භ වුණා. දැන් බලන්න විජය කියලා හිතියේ නැත්නම් අපේ රටේ ජනතාව පැහැදිලි ඔඩි බණ්ඩ පුංචි බණ්ඩ චූලෝදර බහෝදර ඒකත් කැලණි මණියන්ති ඊපස්සේ කතරගම ප්‍රාදේශීය නායක මහා ഘോഷ කතරගම චෛත්‍ය හදන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ රන් මගුල් කඩුව නිදන් කරලා කියලා කියලා බලන්න මම පිටුර තියලා කතරගම චෛත්‍යයේ දකුණු පැත්තේ තියෙනවා විශාල ගල් පුවරුවක් ඒකේ කියලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයා නේරංජන නදී තීරයේදී කේසච්ඡන්දනය කළ රන් මගුල් කඩුව සහ වැඩහිටි පුටුවක් සහ කේස ධාතු නිදන් කරලා ඒ චෛත්‍ය හදා. ඒ බුදුන් වහන්සේගේ ධර්මාන කාලයේ 8 වෙනි වර්ෂේ ඒ චෛත්‍ය හදා. එhmenan සංඝමිත්තාතරන් වහන්සේ කලා ශිල්ප ගෙනාවා කියන කරුණ ප්‍රශ්නයක්. ඒ වෙද්දිම තියෙනවා කැලණි චෛත්‍ය මණියක් එකනාරජ්ජුව හදන්නේ. මයංගනේ චෛත්‍ය. ඉතින් ප්‍රශ්නයක් අපිට ගන්න තියෙන කරුණ ප්‍රශ්න. ඊළඟට විජයට පෙර රජු ඉන්නවා. මණියක් එකනාරජ්ජුව මහා ഘോഷ චූලෝදර මහෝදර ඒ විතරක් නෙමෙයි තව නිකන් ඉතිහාසය අහලා තියෙනවා සක්‍රයාගේ ප්‍රියදුරා තමයි මාතලී කියලා ජනවහර තියෙන කතාව. මට වඩා මේක සිසිල මහත්තයා විග්‍රහ කරයි සමහර විට. ඒ ජනවහර තියෙන සක්‍රයාගේ ප්‍රියදුරා මාතලී. එතන සක්‍රිය කියන්නේ කවුද? අපේ රටේ තමයි ලෝක ඉතිහාසය ගත්තාම දැන් පුස්කොළ පොත්වලින් අපේ රට නෙමෙයි වැඩ ගන්න ඇමරිකාව. ඒක තමයි ඇත්ත. එංගලන්ත. එහි සෙල්ලිපියක් තියෙනවා බමරගල මහරජ පණිත බමන දූතක පරුමක මතලිවි. පණිත කියලා අපේ රටේ රජ කෙනෙක් ඉන්නවා. ඔහුට තියෙනවා ගුවන් යානා. ඔහුගේ රියදුරා තමයි මාතලි. මොන කුස්කුර හයිසියස්. මාමනේ කියන්නේ. කොට මෙන්න පිස්සුපුර හයවිසිව ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ බලවන්ත රටක්. අද මහා බලවතුන් ඉන්නේ ලෝකෙට පහයි. ඒ කාලේ පිස්සුපුර සිවසේ ලෝකේ මහා බලවතා අපේ රට. මේක ඉතිහාසයෙන් අපිට එන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ, පොත්පත් හොයන්න ඕනේ, අවසානට ත්‍රිපිටකයට යන්න ඕනේ. ත්‍රිපිටකයේ කරුණා අනිවාර්යෙන් එනවා. දැන් අපේ රටේ යක්ක නාග දේව කුම්භාණ්ඩ ගාන්ධාර මේ අය හිටිය කියන කිතා පැහැදිලි. දැන් මහාවංශේ සඳහන් වෙන ආකාරයට බුදුන් වහන්සේ තුන්වරක් ලංකාවට වැඩි. හැබැයි මහාවංශේ කිසිම තැනක කියන්නේ බුදුන් වහන්සේ වැඩි පිට රටකින්. අපි දැන් ඉන්දියාවේ හොයවා මහාභාරතේ හොයවා ඒ කාලේ සින්දු දේශේ මේ මහාවංශේ නෑ බුදුන් වහන්සේ මහාභාරතයෙන් ඉන්දියාවට ආවේ. හැබැයි ලංකාවට ආවේ කියලා තියෙනවා.
මෙතන බුදුන් වහන්සේ ලංකාවට වඩින්නේ පළවෙනි අවස්ථාවේ 9 වෙනි මාසේ. එන්නේ මහියංගනේට. ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සේගේ දේශනාවක මම අහුවා ඇවිල්ලා බුදුන් හාමුදුරුවෝ ඒ යක්කුයි කියන මිනිස්සුන්ට ජනතාවට කතා කරනවා මාගේ ඥාතිවරු. මාගේ ඥාතිවරු කියලා කතා කරනවා. ඒ ඇවිල්ලා සම්මතයේ තියෙන මහා වංශයේ තියෙන කිවිදිවෙන අතට අරගෙන අපේ රටේ මිනිස්සු වන්දනා. ඒක බුදුහාමුදුරුවෝ කවුද? වෙනත් රටකින් ආපු ත්‍රස්තවාදී. ආවා අපේ රටේ මිනිස්සු. පිළිගන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය කරන්න. එහෙම බුදුරු කරනවා මහා කාරුණිකය කරනවා. එහෙමනම් ඒක හරිනම් පිළිගන්නවා නම් පල්ලමු ත්‍රස්තවාදියා කවුද? පල්ලමු ත්‍රස්තවාදියා කවුද? ඊළඟට එනවා දෙවෙනි අවස්ථාව. නාගදීපේ දුනු ඊතල අරගෙන බිම දාලා බුදුන් වහන්සේට යටත් වෙන නාගයෝ කවුද? මිනිස්සු අපේ ප්‍රතාපවත් සල්ලිකාර මිනිස්සු. තොර පැහැදිලි යක්කනාග දේව. දේව කියලා ඊට පස්සේ කියන මෙන්න මේ මහා වංශේ 15 වන පරිච්ඡේදයේ 67 පිටුව තියෙනවා. බුදුන් වහන්සේ තුන්වන වර ලංකාවට වැඩියට පස්සේ අනුරාධපුරයට ගිහිල්ලා ලංකාද්වීපයේ මිනිස්යන් නැති බැවින් දීපෙහි සිටියා වූ දේව සමූහයාටද නාගයන්ටද මොනවට අනුශාසනා කොට සංඝයා සහිත වහසට නැගි දඹදිව වැඩිසේ. දැන් එතකොට එහෙමනම් දේව ගෝත්‍රිකෝ දෙවියෝ ඉන්නේ අනුරාධපුරේ නෙමෙයි දෙවියෝ ඉන්නේ දිව්‍ය ලෝකෙනේ දිව්‍ය ලෝක 6යිනේ තියෙන්නේ. නමුත් මෙතන කියනවා අනුරාධපුරයේ සිටි දෙවියන්ටද නාගයන්ටද අනුශාසනා කරනවා. දඹදිව කියන්නේ. දඹදිව කියන්නේ ඊළඟට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි දඹදිව. අපි ස්වාමීන් කිව්වා වගේ දඹදිව කියන කරුණ. දඹදිව කියලා රාජාව ආචාර්ය ඒ විශ්වරදී මෙන්න මෙහෙම තියෙනවා කවියක. අපේ මුනි වර්ෂයෙන් ලත් 723ක ඒ බැමිණියා සාය දඹදිව පැමිණි වර්ෂයක දකිමින් එකක් දඹදිව රජ කළ වර්ෂයක පැලඳු පිළවට මත්සක වර්ෂය. දැන් බැමිණි ආසාය කියලා අපි අහලා තියෙනවා පුංචිය බව දන්නා අපේ රටේ ඉන්න බැමිණි ආසාය තිබුණා. බලනම්බර කිව්වෙන් කාලේ. ඒකට මේ රාජාවලි තියෙන්නේ ඒ බැමිණි සාය දඹදිව පැමිණි වර්ෂය. මේ බැමිණි ආසාය තියනවා කියන්නේ දඹදිව. ඊළඟට තොටගොම්මුවේ සිට රාහුල හාමුදුරුවෝ සැලලින් සංදේශයේ 99 වෙනි කවිය. මෙව කියනවා කතනෙත දුන් රුසිරු රස අඳුන්වන පතනරලව පුර සඳසිරි හඳුන්වන විකුමෙන් මෙදඹදිව නිරිඳුන් මුකුන්වන අප කරකුන් නිරිඳුට දූලනුන. මේ ජම්බුද්වීපේ රජවරුන්ට ප්‍රධානියා වූ පරාක්‍රම බාහු රජුවන්ගේදී සැලලින් සංදේශයේ කොටියෝ දඹදිව කොහෙද? ළඟට දඹදිව අපේ රටට පෙර භාවිතා කළ නම් 150කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එහි තියෙනවා අකුසඳ කොණාගම කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ ඕජදීප වරදීප මණ්ඩදීප කියලා අපේ රටට හඳුන්වනවා. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්ෂිලා වෙබ්සයිට් එකේ තියෙනවා අපේ රටට ජම්බුද්වීප කියලා මාගස් කිතුන් සාක්ෂි. ඊතක්ෂලාවට ගිහිල්ලා යන්න වෙබ්සයිට් එකට යන්න. අපේ රටට කියමු පැරණි නම් වලට යන්න ජම්බුද්වීප කියලා අපේ රටට. ඊළඟට ඒ විතරක් නෙවෙයි. හෙන්රි චාල්ස් දේශාන්තර වල ඉන්න මේ ඊතක්ෂලාවේ තියෙන ලේඛනේ මාසපොත් අවශ්‍යම දේවල් වෙබ්සයිට් එකේ. book of proverbs කියන essay මාලන. මේ මාලන් කියන මේ පොත ලියන්නේ 1889 මේක මේ ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන්. මොකද ආවම යනවා චින්තාමණී ගන්න. It is like a merchant from Jambudweep. බ්‍රැකට් ඇතුලේ තියෙන වරහන් ඇතුලේ තියෙන සිලෝන්. ඔක ජම්බුද්වීප කියලා කියන්නේ සිලෝන් ලංකාවට කියලා සඳහන් කරනවා. මේ යන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයක මැණික් ගේන. ඊපස්සේ හෙන්රි චාල්ස්
හෙන්රි චාල්ස් සඳහන් කරනවා 1845 ඔහු කොළඹ ඉඳලා සතපුම් 57ක් යනවා නැගෙනහිරට ජම්බුද්වීපයට නෝතාණ්ඩුකාරයා වුණ වෙහිලා නැවත එනවා ඉඳලා ජම්බුද්වීප ඉඳලා කොළඹට 50 හෙන්රි චාල්ස් සිලෝන් නැට් සිංගල්ස් ඊළඟට රොබර්ට් නොක්ස් අවුරුදු 19ක් මේ රටේ සිටිය පුරවැසේ මෙයා අත්අඩංගුවට වුණාට සමාජ හිතේ ਉਹ ප්‍රකාශ කරනවා යශෝදරාව කියන්නේ කැන්ඩි අධිරාජ්‍යයේ දුව කියලා. මගේ අදහස් නෙමෙයි සීන් සිලෝන් කියන රොබර්ට් නොක්ස් පොතේ. දැන් මෙන්න මේ ආකාරයෙන් තමයි දඹදිව කියලා හඳුන්වලා තියෙනවා. පොත් ගණනාවක් කියනවා අමාවතුර බුත්සරණ ඕදාවඩ පඤ්ඤාල මහමුදුගේ පොත මේ දඹදිව කියලා අපේ රටට හඳුන්වනවා. ඊළඟට මහා භාරතයට දඹදිව කියලා හඳුන්වලා තිබුණු බවක් අපි ඉතිහාසයේ සොයලා අපිට දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම ඉතිහාසය සඳහන් කරද්දී අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ජනතාව යක්ක නාග දේව කුම්භාණ්ඩ කියන මේ ජනතාව මෙල සිටියදී කොහොමද මේ අපේ රටේ ඉතිහාසය වෙනස් වුණු ආකාරය. දැන් තව තිබෙනවා මේ ජනතාව සිටිය මහා වාසී කියන ත්‍රිසිංහලේ කඩින් කියලා පොතක් තියෙනවා. ඒක ලියන්නේ 1824 මාර්වේ කියන අපේ රටේ පුරාවිද්‍යාඥ කොඩ්රින්ටන් ආණ්ඩුකාරයාට පුස්කොළක 1000ක් එකතු කරලා ලියන ත්‍රිසිංහලේ කඩේ. එහි සඳහන් වෙනවා ජනවර්ගයන්. සඳහන් වෙන්නේ යක්කවලිය, නරවලිය, නාගවලිය. මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ රටේ හිටපු ජනතාව හඳුන්වන්නේ. ඒකට ඊළඟටම තවත් ත්‍රිපිටකයට ගත්තොත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මහා ගෝවින්ද කියලා සූත්‍රය. මහා ගෝවින්ද සූත්‍රය සඳහන් වෙන්නේ ඉන්නවා ප්‍රතාපවත් රජ කෙනෙක් රේණු රජුගේ පියා. රේණු රජුගේ පියාගේ පුරෝහිතයා තමයි ගෝවින්ද බ්‍රාහ්මණය. ගෝවින්ද බ්‍රාහ්මණයාගේ මරණයෙන් පස්සේ ගෝවින්ද බ්‍රාහ්මණයාගේ පුතාගේ නම ජෝතිපාල. ඒතර ජෝතිපාලලා ඉන්දියාවේ මහා භාරතයේ ඉන්නව තමයි. ජෝතිපාල වුණා. ජෝතිපාල රේණු රජු රජකමටපත් වුණාම ඔහුට කියනවා ඊට පස්සේ මහා ගෝවින්ද. රේණු රජුගේ රාජධානිය ශාක්‍ය කුමාරවරු 6කට බෙදෙනවා. එතකොට එහි සඳහන් වෙනවා උත්තරේන ආයතන් දක්ෂිනේන සකටමුඛ. කියන්නේ මහා ගෝවින්ද සූත්‍රයේ තියෙන ආකාරයට රාජ්‍ය බෙදන්නේ උතුරින් කුංචිකට දක්ෂිනේන සකටමුඛ. දකුණේ ගැල්මුඛයක්සේ. ඒකට මේ චිත්‍රය ගැලපෙන්නේ ඉන්දියානු සිටියමටද ලංකාව සිටියමට. ඒක ගැලපෙන්නේ ලංකාව සිටියමට. පැහැදිලිවම සූත්‍රයේ සඳහන් ආකාරයට අනික් කරුණ. ප්‍රතාපවත් රජ කෙනෙක් තාම රාජ්‍යයන් ගණනාවකට විශාල ප්‍රධානී. ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ මහා භාරතය නැත්නම් ඉන්දියාව පර්සියන් අධිරාජ්‍ය යටත් රාජ්‍යයක්. ඉන්දියානු ජාතිකේ රාජ්‍ය පාලනයක් කරපු ප්‍රදේශයක් පාලනය කරපු පුද්ගලයෙක් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ සිට ක්‍රිස්තුපූර්ව 330 දක්වා ඉන්දියාවේ පහළ වෙලා නැහැ. පර්සියන් අධිරාජ්‍ය ඉන්පසු මහා ඇලෙක්සැන්ඩර් රජු. මහා ඇලෙක්සැන්ඩර් රජු සහ පර්සියන් අධිරාජ්‍ය අය තමයි මෙන්න මේ history of Ceylon for schools කියන ග්‍රන්ථය අනුව අපිත් එක්ක වෙලද සම්බන්ධකම් පාදලා. ඒ හැමෝටම මහා භාරතයත් එක්ක අපි වෙලද සම්බන්ධකම් එතන ඉන්දියාවත් එක්ක සම්බන්ධකම් පවත්වලා නැහැ. අපේ රටේ හමු වෙන්නේ පර්සියන් කාසි රිදි මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාසි රත්තරන්. මෙන්න මේවා තමයි වෙන්නේ. ඉන්දියාව සමග අපි කිසිදු ගණනක් ඒ කාලේ තිබුණා නැහැ. දරුණු යුද්ධ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ඉන්දියානු වැසියන් සහ පර්සියන් අධිරාජ්‍ය සමග දරුණු යුද්ධ, ඉන්දියානු වැසියන් සහ මහා ඇලෙක්සැන්ඩර් රජු සමග දරුණු යුද්ධ. ඒ අතරතුර ඉන්දියානු එහෙම මහා භාරත ඉතිහාසය ගත්තාම කිසිදු ආකාරයකට සුද්ධෝදන රජ පරපුරක්
මහා සම්මත රජ පරපුරක්, ඔක්කාක වංශයේ රජ පරපුරක්, ශාක්‍ය වංශයේ රජ පරපුරක් නෑ ඉන්දියාවට. මේ මහා වංශයේ අරමුණ මොකද්ද? මහා වංශයේ ලියන්නේ මොනවද? මහා වංශයේ ලියන්නේ බුද්ධ බුද්ධාදී ගුණයෙන් මහත් වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ පරම්පරාව ඓශ්වර්යාදීන් මහත් වූ මහා සම්මත නරේන්ද්‍රාදීන්ගේ පරම්පරාව. මේ අපේ රටේ කියන්නේ පොත බුදුහාමුදුරුවෝ ගැන ලියන්නේ මහා සම්මත රජ පරපුර ගැන ලියන්නේ පොත ලියන්නේ මහා වංශය ලියන්නේ. එහෙනම් අපේ රටේ ඉන්නවද සුද්ධෝදන පරපුරේ මහා සම්මත පරපුරේ ශාක්‍ය වංශය. මෙන්න මේ පොත එපිග්‍රැෆියා සිලේනිකා. මේ පොත තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන පොතේ සඳහන් වෙනවා අපේ රටේ 4 වන මිහිඳු 5 වන මිහිඳු කෝට්ටේ 6 වෙනි පැරකුම් ගජබා සුන්දර මහදේවී ශාක්‍ය වංශේ සුද්ධෝදන පරපුරේ කෝට්ටේ 6 වෙනි පැරකුම් මහා සම්මත රජ පරපුරේ 4 වෙනි මිහිඳු මහා සම්මත පරපුරේ මේ සියලුම රාජ පරම්පරාව තියෙන්නේ අපේ රටේ. එහෙනම් ඇයි මෙව්ව හංගගන්නේ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සතුව තියෙන මේ පොත සුද්ධෝදන පරපුරේ අපේ රටේ හිටිය රජවරු ශාක්‍ය වංශයේ ඉන්නේ අපේ රටේ පරපුර මහා සම්මත රජවරු ඉන්නේ අපේ රටේ. මේව හංගගන්නේ ඒක තමයි අර ස්වාමීන් වහන්සේ කිව්වාගේ උස්සලයට එන්න තව ටිකක් ප්‍රමාදෙලා දෙන හංගගන්නේ. කොට මෙන්න මේ ආකාරයට ගත්තාම මට සිද්ධ වෙනවා තව එක වැදගත් සාක්ෂියක දැන් උන්වහන්සේලා සම්බන්ධව පුතසට බෙදා ගන්නවා වගේ ආටානාටි සූත්‍රය ත්‍රිපිටකය. ආටානාටි සූත්‍රය තමයි ත්‍රිපිටකය ගත්තාම මේ රටේ තාම මනරම් ඉතිහාසයක් වුණා. අපි සම්මතයෙන් අහනවා, අපි සම්මතයෙන් ඉගෙන ගන්නවා ආටානාටි සූත්‍රය කියන්නේ යක්කු එලවන්න, යක්කු පන්නන්න, ගෙදරින් එළියට බහින්න එපා ආටානාටි සූත්‍රය දේ සජ්ජායනය කරන්නේ. දැන් මෙතන තියෙන්නේ චත්තාරෝ මහරජා ආටානාටි සූත්‍රයේ චත්තාරෝ මහරජා සිව් මහරජද මේ දෙවියෝ නෙමෙයි. චත්තාරෝ මහරජා කියන්නේ ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රව චත්තාරෝ මහරජා. ඇයි මේ අය බුදුන් වහන්සේ ළඟට යන්නේ? බුදුන් වහන්සේ ළඟට යන්නේ යක්ක නාග ගාන්ධාර කුම්පාණ දේව නැහැ. මෙන්න මේ ප්‍රධානීන්ගේ රජවරු 4 දෙනා තමයි යන්නේ බුදුන් වහන්සේට ප්‍රඥප්තියක් අරගෙන. ඇයි ප්‍රඥප්තියක් අරගෙන යන්නේ? මේ යක්කහෙලි යක්ෂයන්ගේ අඩවියේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට හිරිහැර වෙනවා යක්ෂ ගෝත්‍රිකයන්ගෙන්. ඉන්න දෙන්නෙම නැහැ. ඒ නිසා මේක රාජ සභාව දක්වා ගියාම රජවරු 4 දෙනා කල්පනා කරනවා මේකට ඇක්ට් එකක් පනතක් සම්මත කරගන්න ඕනේ. හැබැයි පනත සම්මත කරලා නිකන් ඉන්නේ. ඒ දඬුවම් දෙනවා මොනවද? සත්දා හිස හක්කඩකට පලනවා. මරණීය දඬුවම් දෙනවා. ආම්තුරුන්ට අපේ හාමුදුරුවන්ට හිරිහැර කළා. කිස්තුපුර 6 වෙනි සියවසේ හිස හක්කඩකට පලලා මරන්න. ඒ විතරක් නෙමෙයි. තව අනිත් දඬුවම් දිනනවා. කසාද බඳින්න දෙන්නේ සමාගමෙන් පන්නනවා. හිසේ ලෝහ පාත්‍රයක් ගන්නවා. මෙන්න මේ ආකාරයට නීති මාලාවක් තියෙනවා. හැබැයි අපි සම්මතයෙන් දැන් ඉගෙන ගන්නේ මේ අය රජවරුන් කියන. දැන් හරි රජවරුන්ම කියමු රජ දෙවිවරුන් කියන. දෙවිවරුන්ම කියලා සිතන්න. දැන් ගති 31ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 20යි, සතර අපායයි මනුෂ්‍ය ලෝක. මෙන්න මේ ආකාරයෙන් තමයි චක්‍රය අපි ඉපදෙන්නේ. මෙතන නෑ යක්ක කියලා කොටසක්. ඒකට දිව්‍ය ලෝකවල දැන් සතර අපායේ ඉන්නවා තිරිසන් අපායේ. ඒතර දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියෝ. දිව්‍ය ලෝකවලට දිව්‍ය ලෝකේ විනත් අය මිනිස්සුව තිරිසන් සත්වයක් ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් මතුවෙනවා. වෙසමුණි රජුගේ රාජධානිය. වෙසමුණි රජුගේ රාජධානිය අපිට මේ දෙවි දේවතාවරුන්ගේ ප්‍රධාන දෙවියා වෛශ්‍රවණ දෙවියා. වෛශ්‍රවණ දෙවියන් වහන්සේගේ රාජධානිය ආලකමන්දා. සහ තවත් උන්වහන්සේගේ රාජධානියක් තියෙනවා වීසානා රාජධානිය.
දැන් මේ රාජධානිය ගැන ආටානාටිය සූත්‍රය තියෙනවා. එතුමා කියන බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා නතේ බීජම් පවපන්ති නපී නීයන්ති නංගලා අකට්ටපාකි මාසාලින් පරිපුණ්‍යන්ති මාසා. ඒක අපේ සමහර ජනතාව හරි කම්මැලි කුඹරට ගිහිල්ලා මේ කුඹර අපුරලා කෑම කන්නේ නැහැ. නිකන් කම්මැලි කරට කැලේට ගිහිල්ලා ඉතින් ඇල්සාල් පොතු අරගෙන කනවා. සමහර දඩයන් කරනවා. ඒක අපි ජනතාව දඩයන් කරනවා දෙන්නේ. නුහාන. ඊළඟට ඒ ආලක්බන්දා රාජධානිය ගැන කියද්දී තව කියනවා එහි ඉන්නවා වලි කුකුල්ලු ඇලදොලවල් වල කප්පුට්ටු මොනරු මේ තිරිසන් ලෝකේ ඉන්නයි. ඒ සමග ජීවක රාජධානිය. ඒක එහෙමනම් මේක දිව්‍ය ලෝක ස්ථානයක්ද මනුස්ස ලෝක ස්ථානයක්ද? කොට ඉතා පැහැදිලි එහෙමනම් මේ යක්ෂ සේනාධිපතියා කොහෙද? මහාවාසී සිංහලේ කඩෙන් අනුව මේ වෛශ්‍රවණ කියන යක්ෂ සේනාධිපතියා මිනිසෙක් නම් ඔහුගේ පදිංචිය ලංකාවේ. පරෝපකාරී බිරවාගම සෙලිපිය තිබෙනවා. වෙසමුනි රජුන් ඔහුගේ පුතා සාතාගිරි යාළුවා හේමවත සොහොයුරිය කුෂ මෙන්න මෙයාගේ පදිංචිය පරෝපකාරී බිරවාගම මගේ ග්‍රන්ථය සඳහන් කරනවා. එහෙමනම් යක්ෂ සේනාධිපතිවරුන්ගේ ගම වෙසමුනිගේ ගම අනුරාධපුරේ පරෝපකාර නම් එහෙමනම් වෙසමුනි අපේ රටේ රජ කෙනෙක්. එහෙනම් ගාන්ධර්ව අය අපේ රටේ කුම්භාණ්ඩ ජනතාව අපේ අය නාග ගෝත්‍රය විරූපාක නාග ගෝත්‍රික රජුරු එහෙනම් නාගවින්‍ය අපේ රටේ. එහෙනම් මේ අපේ රටේ රජවරු තමයි මේ ආටානාටිය සූත්‍රය කියන ප්‍රඥප්තිය ඇති කරගෙන බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ. ඊපස්සේ හැබැයි මෙතන අපිව රවට්ටපු එක තැනක් තියෙනවා. අපිට මේ දේව සංකල්පයක් කොහෙන් හෝ ඇවිල්ලා නිසා තමයි මේ පිස්සු පිහාට්ටු වගේ තැන්වලට යන්නේ. දේව සංකල්පය අපට දුන්නේ විසුපුර පළවෙනි සියවසේ වලගම්බා රජුගේ මේ රටට ආපු ഘോഷ කියන හාමුදුරු සහ මහානාම කියන හාමුදුරු. එයාගේ තියෙන අවුට්ලුක් එක දැකලා අපේ අය කිව්වා බුද්ධ ഘോഷ කියලා. එයා තමයි හරියට ගත්තොත් පළවෙනි රෝ සංචාරකයා. එතකොට මෙතන තියෙනවා වෙසමුනි රජුරෝ ගිහිලා බුදුහාමුදුරන්ට වදිද්දි සිකී බුදුහාමුදුරු ළඟ ඉඳලා ගෞතම බුදුහාමුදුරු ළඟ එන්න නැත්නම් ගෞතම බුදුහාමුදුරු ළඟ එන්න බුදුවරු සද්දෙනෙකුට වැඳයි කියලා කියනවා. අන්න එතනින් කියනවා එතකොට මේ සිව් මහ දෙවිවරුන් කියලානේ කියන්නේ. දෙවිවරුන්ගේ කාලය අවශ්‍ය කාලය. ඒකට වසර 10 ගාණක් ලක්ෂ ගාණක් යනවා. අන්න දේව සංකල්පයේ ඔන්න ගෝසහාමුදුරුවෝ විසින් මියාකාරී සූත්‍රයට දෙනවා. එතකොට අපට මේ අපේ රටේ රජවරු කියන එක මොනම හිතකින්වත් හිතන්න බෑ. යනවන්නත් ආරයි. ඔන්න දේව සංකල්පය. ඒ නිසා මේ ආටානාටිය සූත්‍රයේ යන්නේ මගධ රාජ්‍යයට කියලා බිම්බිසාර රජුරුවන් පිළිබඳව උදාහරණයක් අරගෙන බුදුහාමුදුරන්ට මේක සැලකනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා මොකද්ද මේ ආටානාටිය සූත්‍රය කියන්නේ? ප්‍රාදේශීය නායකයෝ 40ක් පත් කරනවා. කුටෙන්දු විටෙන්දු මාතලි චිත්තසේන ජනෝසබ මෙන්න මේ ආකාරයට 40ක් ප්‍රාදේශීය නායකයෝ. අන්න එතනක් ඉන්නවා මාතලි. මුචලින්දක් ඉන්නවා. ඉතිහාස මුචලින්ද තියෙනවා මේ මුචලින්ද කියන ප්‍රාදේශීය නායකයා මේ ආටානාටිය සූත්‍රයේ ඉන්නවා. මේ අයපත් කරනවා. හැබැයි කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා අයං යක්ඛෝ හෙතේ අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති. කියන්නේ මෙන්න මේ මිනිහා මට හිංසා කරනවා. මෙන්න මේ මිනිහා මට පීඩා කරනවා. මෙන්න මේ මිනිහා මට වද හිංසා පමුණනවා කියලා කෑ ගහලා කියනවා. මේ සූත්‍රයේ කියනවා. හඬලා කියනවා. එතකොට මේ ප්‍රාදේශීය නායකයෝ තැන්තම ලෝකේ මුර සංචාරය කරන සෙවණු ස්ථානගත කළා කියනවා. ඔවුන් ඇවිල්ලා වරදකරුවන්ට තරහා පිරමන බල දන්නවා. මෙන්න මේක තමයි ආටානාටිය. ඊළඟට තව ත්‍රිපිටක සූත්‍රයක් තියෙනවා වේලු කණ්ඨකී නන්ද මාතා සූත්‍රය. මේ දැනට මාස එකමාරකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරේ දෙරණ නාලිකාවේ වේලු කණ්ඨකී නන්ද මාතා සූත්‍රය සම්බන්ධව දේශනයක් කරද්දී කියනවා එහි තියෙන්නේ වෛශ්‍රවණ දෙවියා උඩින් යද්දී
නන්ද මාතා කියන කාන්තාව සජ්ජායනය කරනවා. එතකොට ඒක අහන්න මේ වෙසමුණි දෙවියෝ ඇවිල්ලා උළුවස්සලා ඉඳ කියනවා සොයි මම ඔබගේ සොහයුරේ. සොයුරිය මම ඔබගේ සොහයුරේ කියලා මේ දෙවියෝ කියනවා. නමුත් වේලුකාන්ට නන්ද මාතා කියන සූත්‍රේ මම සඳහන් කළා තියෙනවා. එහි තියෙන්නේ වෛශ්‍රවණ රජුරු කියලා. දෙවියෝ කියලාත් නෑ අවශ්‍ය. දේව ගෝත්‍රිකේ ඉපෙන්න පුළුවන්. මේ වගේ හතරවම් පැලෙන ගුරු කියනවා මේ අපේ රටේ සමහර උගත්. එතකොට එතනිනුත් පේන්නේ මේ වෛශ්‍රවණ රජුරු මේ යන්නේන උල්වස්කාර කියලා දෙවියෝ කියන්නේ දෙවියෝ කියනද මම දන්නේ. දෙවියෝ එහෙම කියනවාද ඇවිල්ලා පිසිගෙන දෙන්නේ හිටිනවාද? ශාරීරිකව වෙන්නේ හිටිනවා. මෙන්න මේ ආකාරයට අපේ රටේ රජවරු අපිට අහිමි කරන වෙනත් ලෝකයක පුද්ගලයන් කියලා මම ප්‍රවස්ථා තියෙනවා. ඊළඟට කාලයක් ඉක්මන යන නිසා මම තව එක සූත්‍රයකට මම යොමු වෙන්න. දැන් දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රය සහ සුසීම සූත්‍රය ත්‍රිපිටක සම්බන්ධ. සුසීම සූත්‍රයේ තිබෙන්නේ සුසීම දෙවියන්. ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ සුසීම දෙවිය ඇවිල්ලා බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝයි සරියුත් හාමුදුරුවන්ගේ ගුණ සාකච්ඡා කර කර ඉන්නේ සුසීම දෙවියන් සහ තවත් පිරිසක් ඇවිල්ලා බුදුන් වහන්සේට වැදලා එකක් පසක ඉන්නවා. එන්න ෆිසිකලි ඉන්නවා. සූත්‍රයේ හැටි සුසීම. ඊපස්සේ බුදුහාමුදුරුවෝ වේළුවනාරාමේ නික්මලා අවුරුද්දක සංචාරයක් තියෙනවා පරිනිර්වාණය. අම්බපාලි කියන කාන්තාවගේ යමවණේදී විච්චේ රජදරුවෝ වෙනවා උන්වහන්සේව දකින්න. එතන ඉන්න භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියනවා අන්න අවුතිසාවේ දෙවියෝ දැකලා නැත්තම් අර බලන්න. අවුතිසාවේ දෙවියෝ දැකලා නැත්තම් අර බලන්න කියලා කියන්නේ විච්චේ රජදරුවෝ වෙනවා. එතකොට අවුතිසාවේ දෙවිවරු දැකලා නැත්තම් කියන කරුණ තුල එවනම් ෆිසිකල් කියන්නේ ශාරීරික දෙවිවරු මේ ලෝකෙ පහළ වෙනවාද කියන ප්‍රශ්නය. අනිත් කරුණ මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ පිරිනිවන් පානවා නැස් ඥානය වලට සමවැදිලා පිරිනිවන් පාපුවම ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් අහන බුදුහාමුදුරුවෝ පිරිනිවන් නෑ තාම. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන අවසානට බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ සමුගත්තට පස්සේ පළවෙනි ශෝකේ ප්‍රකාශ කරන්නේ සක්‍රය අනිච්චවත සංඛාරා උපාදක ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසු. සක්‍රයගේ ශෝකය බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි අනිච්චවත සංඛාරා කියන්නේ. සක්‍රය. මේ මහා පරිනිබ්බාන සූත්‍රය. මෙතනදී ප්‍රශ්නේ මතුවෙන්නේ සක්‍රයා ෆිසිකලි ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණ මංචකයේදී මේ ගාථා ප්‍රකාශ කළාද? අපිට දැන් තවත් සක්‍ර කියන වචනයක් අහුවෙනවා. සක්කපන්න සූත්‍රය කියලා තියෙනවා. එහි තියෙනවා මගධ රාජ්‍යය තමයි සක්කපන්න සූත්‍රය දේශනා කරන්නේ. ඒවම් මේ සුතං ඒකා සමයම් භගවා මගධේසු විහෙරති ප්‍රාචීනතෝ රාජගහස්ස අම්බ සංගාණා බ්‍රාහ්මණගාමෝ අසුත්තරතෝ වේදිතේ පද්ධති ඉන්නසාල ගුහායම්. මේ ඉන්නසාල ගුහාවේදී තමයි සක්කපන්න සූත්‍රය දේශනා කරන්නේ. හැබැයි මේ සක්කපන්න සූත්‍රය දේශනා කරන්නට පෙර බුදුහාමුදුරුවෝ ළඟට ඒ සක්‍රය යන්නට පෙර යවනවා දූතෙක්. කවුද? පංචසිකව යවන. පංචසික කියන්නේ ගාන්ධර්ව ගෝත්‍රයේ මිනිස්සු. ඒකට ප්‍රශ්න මතුවෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු මනුෂ්‍ය ලෝකෙම අරගෙන දූතයෝ විදිහට තෝල්ක විදිහට බුදුන් වහන්සේ ළඟට යනවා. එහෙමනම් සක්‍රය කියන්නේ මෙතන දෙවියෙක්ද කියන කරුණක්. අනිත් එක දජග්ග සූත්‍රයේ තියෙනවා බුදුහාමුදුරුවෝ අතීත කතාවක් කියනවා සක්‍රය පිළිබඳව. භයම්වා චම්බිතත්තම්වා ලෝමහංසෝවා සෝපයිස. සක්‍රයට බය ඇති වෙනවා, තැතිගැන්ම ඇති වෙනවා, බිය ඇති වෙනවා, පලාතු වෙනවා, ඇඟේ මයිල් කෙලිමෙනවා. මේ සක්‍රයයි. එහෙමනම් අපි දන්න දිව්‍ය ලෝකෙ වලින් දෙදවුල් ලොවට මාදිපති සක්‍රයයි. බය ඇති වෙනවා, දුරනවාද? බයෙන් ඇඟේ මයිල් කෙලිමෙනවා.
එහෙමනම් මේ ත්‍රිපිටකයේ තියෙන සක්‍රය අපේ ඉතිහාසය ගන්නන සක්‍රය ඔය දිව්‍ය ලෝක හයේ තවතිසාවේ ඉන්න දෙවියෙක්ද එහෙම නැත්නම් හැබැයි අපේ රටේ සක්‍ර රාජ පරම්පරාවක් තිබුණා මේ කියන තැනක් එක්ද කියලා ත්‍රිපිටකයෙන් සොයාගන්න පුළුවන්. ඊළඟට අපේ බුදුහාමුදුරුවෝ අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළාගේ මේ ත්‍රිපිටකය ගත්තාම බොහෝ පරිවර්තන දෝෂ තියෙනවා. විශාල පරිවර්තන දෝෂ ගොඩක් තියෙනවා. මොකද නිර්වාණ බුදු වහන්සේ සහ ත්‍රිපිටක බුද්ධ ජයන්ති අතර විශාල පාලි වචන වල පරස්පරතා තියෙනවා. දැන් පාලි කියලා භාෂාව මාගධී භාෂාවෙන් ආව භාෂාව. බුදුහාමුදුරන්ගේ භාෂාව මාගධී භාෂාව. මේ රටේ තමයි මා තුල අලුලෙනේ මාගධී භාෂාවෙන් ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්න වලගම්බා රාජ සමය. මාගධී භාෂාවේ ශබ්ද සංඥා විතරයි අකුරු සිංහල. ලෝකේ කිසිම මියුසියම් එකක සිංහල අකුරු නැහැ. නමුත් ලෝකේ පළවෙනි වතාවට ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්නේ සිංහල හෙළ අකුරේ. දීඝනිකාය අටුවා 2 පිටුව 609 බුදුහාමුදුරු සිංහලෙන් බණ කිව්වා කියලා. සිංහලෙන් බණ කිව්වා. සොයිස පරිගත. මෙහි අවසානයේ ගත්තොත් මේ ඉතිහාසයේ හොයන්නේ ඇයි අපිට වැඩක් නෑ ස්වාමීන් වහන්සේලාගේ අපිට වැඩක් නැද්ද? බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද? ඇයි එහෙනම් අපි ඉන්දියාවට යන්නේ? මොකද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේ බුදුහාමුදුරුවන්ට මේ නගරේ පිරිනිවන් පාන්න එපා කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. පිරිනිවන් පාන ගමනේදී. ඇයි මේ නගරේ කුඩා නගරයක් මේක ගල් හෙල් වලින් පිරිච්ච නගරයක්. ඔකට අපි යනවා දැන් මහා ಭಾರತේ කුසිනාරා නගරේ. කුසිනගර කියන නගරේ. කුසිනගර කියන මහා ඒ ලකුණු කරන්නේ ඇලෙක්සැන්ඩර් කනින්හම්. ඔහුගේ සියලුම රිපෝට්ස් මම සතුව තියෙන ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඩවුන්ලෝඩ් කරලා එහි තිබෙන ඔහුට හිතෙනවා මෙන්න මේක තමයි කුසිනගර කියලා. කුසිනාරාව කියලා. කුසිනාරාව කියන එක ගල් හෙල් වලින් පිරිච්ච නගරයක්ද? ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මේක ගල් හෙල් වලින් පිරිච්ච නගරේ පිරිනොම් පාන්න එපා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම කියන්න එපා. අවච ආනන්ද කියලා තුන් පාරක් කියනවා. මේක ගල් හෙල් වලින් පිරිච්ච නගරයක් වුණාට උන්වහන්සේ අතීත කතාවකුත් කියනවා. මේක ආනුභාව සම්පන්න මහා ධනවත් රාජ්‍යයක් ඈත අතීත. මේ සමගම ආනන්ද හාමුදුරුවෝ අහනවා වහන්සේ දැන් තව ටිකකින් පිරිනවන් පාන්න යනවා. වහන්සේ සිටින කාලේ මේ රටේ මිනිස්සු ජනතාව මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගන්නවා. දැන් වහන්සේ තව ටිකකින් ලෝකෙන් සමගත්තාම අපි අසරන්නේ මොකද? ඒකට තමයි අපි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේ මහා පරිනිබ්බාන සූත්‍රය අනුපස්සන කොටස චත්තාරි මානි ආනන්ද සබ්දස්ස කුලපුත්තස්ස දසනියානි සම්මේදනියානි ඨානානි චත්තාරි මානි ඨානානි වැදගත් වචනේ චත්තාරි මානි ඨානානි එතන මානි කියලා කියන්නේ මානෙ නෙමෙයි අපේ සිතේ තියෙන රාග දෝෂ මෝහ වගේ දේවල් නෙමෙයි මාන නෙමෙයි එතන චත්තාරි මානි එක රේඛාවකට පිහිටි ස්ථාන හතරට යන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඉතා පහසුයි මාර්ගඵල අවබෝධ කරගන්න කියලා බුදුහාමුදුරන්ගේ නියෝගය පිළිපදින්නේ නෑ සමස්ත ලෝක බෞද්ධ. බුදුහාමුදුරුවෝ නිවන් පාන්න මිනිත්තු 5කට 6කට පෙර තමයි කිව්වේ මේ ස්ථාන හතරට යන්න කියලා. අපි අමතක කරලා තියෙන කරුණ මේකයි. ඒතනම තමයි වැරදලා තියෙන්නේ. ඒ නිසා තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ මේ ස්ථාන හතරට යන්න. හැබැයි මහා භාරතයේ බලන්න චත්තාරි මානිකාණානි එක රේඛාවකට එක ලම්බකයකට පිටුලා තියෙනවා. එහෙම නැත්නම් අපි රටවල් වල හොයනවාද අපේ රටේ හොයනවාද කොහොමද මේ
පළවෙනි ධර්ම දේශනාව බුද්ධත්වයේ පිරිනමන පෑම සහ බුදුන් ස්ථානයේ මේ ස්ථාන හතරක පිළිගන්න තියෙනවා කියලා මම සඳහන් කළා තියෙනවා. කොහොමද මේ සූත්‍ර දේශනාවන් වල මේ ස්ථාන පිළිබඳව තියෙන්නේ. මෙන්න මේ අනුව අපි අවසානට සොයන්නට ඕනේ ඉතිහාසයේ කාරුගා කලබල එක නෙමෙයි. අපි බෞද්ධයෝ හැටියට දැන් තියෙන්නේ වැඳුම් පිදුම් යදුම් දතුම්. ඒ නිසා තමයි අපට සිද්ධ වෙන්නේ පන්සලේ පහනයි, පල්ලියේ පහනයි, කෝවිලේ පහනයි හැම පහනෙම ආලෝකයකයි. ඒ නිසා උන්න සියල්ල ආගම, බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම. ඒක නෙමෙයි බෞද්ධ කියන්නේ බුදුදහම. හැබැයි දර්ශනයක් නෙමෙයි. ඒක දහම ජීවන චාරිකාව. ඒ නිර්මල සද්ධර්මය බුදුහාමුදුරු බණ කිව්වේ නෑ දිව්‍ය ලෝකයන්. බුදුහාමුදුරු බණ කිව්වේ නෑ ලබනාත්මේ බ්‍රහ්ම ලෝකයන්. බුදුහාමුදුරු බණ කිව්වේ නෑ ලබනාත්මේ මිනිස්සුෙක් කියන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ නිවන් දකින්න. අපි නොකරන්නේ ඒකයි නිසා මගේ උත්සාහය ඉතිහාස කතාව සොයලා ඔබ සමග මේ දහම තුලින් සසර ගමන කෙටි කරගන්න අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක මම සෙනසන. මම ප්‍රාර්ථනා කරන්නේ මා සඳහන් කරන්නේ බුදුහාමුදුරුවෝ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළ ආකාරයට චත්තාරි මානිතානං සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානි සම්වේදනීයානි දානං. මේ කරුණට කුසල වඩාගෙන සසර ගමන කෙටි කරගන්න උත්සාහය යෙදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුවපත්